කථානාචාර්ය කාර්යගම මහින්දසාර ස්වාමීන් වහන්සේගේ නමසරයි. කොළඹ 7 උලස් පටුමග ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධිපති පූජ්‍ය බමරගම සෝමරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පරිදි විපස්සනා මෑදුර භාවනා කමිටුව විසින් සංවිධානය කරන ලබන සූත්‍ර දේශනා සහ භාවනා වැඩසටහන් මාලාවේ අද දිනට නියමිත දේශනාව මජ්ක්‍ධිම නිකායේ කායගත සති සූත්‍රයයි. එම සූත්‍රයට අදාළ කායගත සති භාවනාව අද දින පුහුණු කරනු ලැබේ. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව කායගත සූත්‍රය භාවනාව දේශනා කිරීමට පැහැදිලි කර දීමට අප කෙරෙහි අනුකම්පාවෙන් ආරාධනා කර සිටිනවා. අවසර ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තිරුවන් සරණයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, අපි සූදානම් වන්නේ කායගත සති සූත්‍රය පිළිබඳ පොඩි සාකච්ඡාවක් කරලා කායානුපස්සනාව භාවනාව අපි ටික වෙලාවක් කරන්නයි බලාපොරොත්තු වන්නේ. සතර සතිපට්ඨානයට අයිති කොටසක් තමා පින්වතුනි මේ කායානුපස්සනාව කියන්නේ. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. වීරියෙන් යුතුව, මොකද මේ ධර්මයට සත්වයෝ වීරිය කරන අඩුයි පින්වතුනි. ඒ නිසා බුදුහාමුදුරුවෝ වීරිය කරන්න කියනවා. වීරියෙන් යුතුව සම්පජානෝ නුවණින් මෙනෙහි කරනවා. නුවණ හා සිහිය උදව් කරගෙන සතිමා සිහියෙන් යුතුව නුවණින් මෙනෙහි කරමින් අභිජ්ජා දෝමනස්සං අභිජ්ජා හා දෝමනස්ස දෙකට වැටෙන්නේ නැතුව හිත බේර ගන්න කියනවා. අභිජ්ජාව කියන්නේ ලෝභකම, දෝමනස්ස කියන්නේ ද්වේෂය පින්වතුනි. දැන් අපිට පින්වතුනි ඇහැට හෝ කනට, නාසයට, දිවට, ශරීරෙට කිසියම් අරමුණක් ලැබුණාම ඒ අරමුණ දිහා අපි බලන්නේ අන්ත දෙකකින් කියනවා. එක්ක ලෝභ, එක්ක ද්වේෂ. පටිඝ සම්පයුක්තව බලන්න පුළුවන්, ලෝභ සම්පයුක්තව බලන්න පුළුවන්. ඔය දෙආකාරයෙන්ම දෙකෙන් එක ක්‍රමයකට අපේ හිත යොමු වෙනවා නිරන්තරයෙන්ම. බුදුහාමුදුරුවෝ මේ දෙකෙන් ඉවත් වෙන්න කියන එකයි කියන්නේ. ඒ දෙකෙන් ඉවත් වෙන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මනුස්ස ලෝකයේ ඉන්න මනුස්ස ප්‍රජාවට ඊටාම හොඳ කමඨහන, ඊටාම හොඳ කමඨහන හැටියට හඳුන්වනවා කායානුපස්සනාව. එතකොට මේ කායානුපස්සනා සූත්‍රයේ තමයි ඊටාම හොඳ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ. එතකොට මේ කායානුපස්සනාවට කොටස් කීයක් අයිතිද? අන්න එතකොට ඊළඟට අපි හිතට ගන්න ඕන මේකට කොටස් කීයක් අයිතිව තියනවද කියලා. ඒ කායානුපස්සනාවට තියෙනවා පින්වතුනි
කායගත සති සූත්‍රයට කායගත සති සූත්‍රය කියලා කියන්නේ ඒකට කාය අනුපස්සනාවට තියෙන එක කොටසක් පින්වතුනි ආනාපාන සති කොටස. ආනාපාන සති කොටස පින්වතුනි තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ කායගත සති සූත්‍රය අපට කායගත සතිය හොඳට වඩවන්න පුළුවන් නම් එහෙම මෙහෙම කියනවා පින්වතුනි. භාවිතා බහුලීකතා. බුදුහාමුදුරෝ දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ භාවිතා බහුලීකතා. ඒක භාවිතා කරන්නත් ඕනේ බොහෝ කොට පුරුදු පුහුණු කරන්න ඕනේ බොහෝ කොට මෙනෙහි කරන්න ඕනේ කියලා කියනවා පින්වතුනි. බහුලීකතා කියලා කියන්නේ ඒකයි. නිතර නිතර මෙනෙහි කරන්න කියලා කියනවා භාග්‍යවතුන් වහන්සේ. එහි ආනිසංස බොහෝමයි කියලා ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා. මානනි මේක අපට පරිහරණය කරන්න පුළුවන් නම් ඒක මෙන්න මෙහෙම කියන්නේ ඇවැත්නි ආශ්චර්යය ඇවැත්නි අත්භූතය සියල්ල දත්නා සියල්ල දක්නා බවත් අරය සම්මා සම්බුද්ධයන් වහන්සේ භාවිතා බහුලීකතා කායගත භාවනා මහත්ඵල මහානිසංස ලබා දෙනවා කියලා වදාරලා තියෙනවා පින්වතුනි. මහත්ඵල මහානිසංස ලබා දෙන එකක් පින්වතුනි මේ කායානුපස්සනාව නැත්තම් කායගත සති භාවනාව පුරුදු පුහුණු කිරීම. පළවෙනි එක තමයි පින්වතුනි ආනාපාන සති භාවනාව. කොහොමද කරන්න කියන්නේ? ශුන්‍යාගාරයකට යන්න කියනවා. එහෙම නැත්නම් වෘක්ෂ මුලක් ළඟට මේ ඒ කියන්නේ ගහක් ලොකු ගහක් මුලක් ළඟට යන්න කියනවා. එහෙම නැත්නම් යම්කිසි වනාන්තරයකට යන්න කියනවා. බාධා නැති, පලිබෝධ නැති තැනකට ගිහින් වැඩ ඉන්න කියලා කියනවා. එතෙන් ගිහිල්ලා කය ඍජු කොට තබා ගන්න කියනවා. කය ඍජුව තබාගෙන ඊට පස්සේ පින්වතුනි හුස්ම අපේ පරිමුඛං කියලා කියන පින්වතුනි අපේ මේ මුහුණ ඉදිරියේ හුස්ම ඇතුළට යනකොට Tamanට තට්ටු වෙන තැන බලන්න කියනවා. එක එකනාට විවිධයි පින්වතුනි. සමහර විට නාසයේ මුලම කෙනෙකුට දැනෙන්න පුළුවන්, සමහර විට තව කෙනෙකුට මැද හරිය දැනෙන්න පුළුවන්, සමහර විට උඩම තැන දැනෙන්න පුළුවන්. ඒ කොතන හරි තැන අල්ලා ගන්න ඕනේ. ඒක තමයි මූල කමඨහන, ප්‍රධාන කමඨහන. දැන් ඔන්න එතෙන්ද හිත යොමු වුණා. එතෙන්ද යොමු වෙලා ඊට පස්සේ පින්වතුනි හුස්ම ඉහළ පහළ යන හැටි බලන්න කියනවා. ඒ තට්ටු වෙන තැන හොඳටම අල්ලගෙන ඉහළ පහළ යන හැටි බලන්න කියනවා. ඒකේ ඉතින් ගොඩාක් දිග විස්තරයක් තියෙනවා පින්වතුනි. ඒක කරගෙන යනකොට Tamanට දැනෙනවා කියන එකයි ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒක දැනෙනවා Tamanට. මූල කමඨහන ඒක එතනින් පිට යන්න ඉඩ දෙන්නෙම නැහැ. ඒ අතර එනවා අතුරු කමඨහන් කියලා කොටසක් පින්වතුනි. සද්ද එනවා. ඒ වගේම පෙර මතකයන් එනවා. ඒ වගේම පින්වතුනි Taman ඉදිරියේ නිකන් ගමනක් යනවා වගේ චිත්‍රපටි වගේ අර ටීවී එකේ චිත්‍රපටි යනවා වගේ තමා ඉදිරියේ දර්ශන පේන්න පටන් ගන්නවා. අන්න ඒවා මෙනෙහි කරන්නත් කියනවා අතුරු කමඨහන් ඇටියට 3 වරක් මෙනෙහි කළා හැමතිස්සෙම මූල කමඨහනට පැමිණෙන්න. ඒ මූල කමඨහන තමයි තමන්ගේ හුස්ම ඇතුළු වෙන පිට වෙන තැන දැක ගන්න කියලා කියනවා. එතන අල්ලා ගන්න කියනවා. ඉතින් සිහියෙන් යුතුව ගන්නකොට දීර්ඝව හුස්ම ගන්නවා දැනෙනවලු. ඊළඟට දැනෙනවලු සමහර වෙලාවට කොටව හුස්ම ගන්නවා. දීර්ඝව හුස්ම පිට කරනවා. ඒ වගේට කෙටියෙන් හුස්ම පිට කරනවා. මේ විදිහේ දෙආකාරයෙන් හොඳට පේන්න පටන් ගන්නවා. ඊළඟට ආස්වාස කය කියනවා ප්‍රස්වාස කය කියනවා. මේ ආස්වාස ප්‍රස්වාස කය කියලා කියන්නේ පින්වතුනි හුස්මටම කියන නම. ඒක විස්තර කරලා දෙන්න මේ වෙලාවේ ඔය ආයත කාලය මදි. හුස්මටම කියන නමක් ඒක පින්වතුනි. ඒ හුස්ම කියන්නේ රූප මිටි වගේක්. ඒක දැනගන්න ඕනේ. රූප කලාප මිටි වගේක් තමයි
අෂ්ටක රූප කලාප මිටි වගේක් තමයි ඒ හුස්ම ඇතුළට යනවා කියලා කියන්නේ. පිට කරනවා කියලා කියන්නේත් ඒක. ඒ රූප මිටි ගොඩාක් යන නිසා ඒකට කියනවා ආස්වාසකය ප්‍රස්වාසකය කියලා කියනවා. කෙටියෙන් ඒ විදිහේ තේරුම් ගත්තාම හොඳටම ප්‍රමාණවත් පින්වතුනි. ආන්නේ ආස්වාස ප්‍රස්වාසකය හොඳට එහෙම කරගෙන යනකොට හිත පින්වතුනි සාන්ත වෙන්න වෙනවා. පටන් ගන්නවා. සංසුන් වෙනවා. තැම්පත් වෙනවා. සමාහිත වෙනවා කියනවා පින්වතුනි. සමාහිත වෙනවා කියලා කියන්නේ මේ හිත හොඳටම සමාධිගත වෙනවා කියනවා. ඒ සමාධිගත වෙනකොට ඇඟට පුදුමාකාර සැහැල්ලුවක් ඇති වෙනවා පින්වතුනි. හොඳ සැහැල්ලුවක් ඇති වෙනවා. කෙලෙස් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. කෙලෙස් එක්ක කියලා කියන්නේ පින්වතුනි මේ භාවනා කරගෙන යනකොට එහෙම කරගෙන යනකොට ඒ කමඨහන තුල ක්ලේශ ධර්ම සකස් වෙන්නේ නැහැ කොයිම විදිහටවත්. ලෝභ හිතක්වත්, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මින්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම සකස් වෙන්නේ කියලා කියනවා. ඒකට කියන්නේ මෙන්න මෙහෙමයි. ගෘහාශ්‍ර නිශ්රිත. ඒ කියන්නේ අපි ලෞකික ජීවිතයේදී අපේ ස්වභාවය තමයි ඇහෙන් රූපයක් ගන්නකොට ඒකට පින්වතුනි එක්ක කැමැත්ත හැදෙනවා. එක්ක අකමැත්ත හැදෙනවා. කාමච්ඡන්දය ඇවිස්සෙනවා. එහෙම නැත්නම් ව්‍යාපාදය ඇවිස්සෙනවා. ඒවා ඒ නිමිත්තට. එහෙම නැත්නම් අරමුණ කියනවා, නිමිත්ත කියනවා. ඒකට අපට ඇති වෙනවා පින්වතුනි කැමැත්තක් හෝ අකමැත්තක්. දැන් අර හුස්ම ගන්නකොට ඒක වෙන්නේ නැහැ. ඒ ගෘහස් නිශ්චිත ඒ කල්පනා ප්‍රහීන වෙලා යනවා කියලා කියනවා. කැමැත්ත හැදෙන්නෙත් නැහැ, අකමැත්ත හැදෙන්නෙත් නැහැ. ඒ වගේම තීන මිද්ද හැදෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙමේ උද්ධච්ච කුක්කුච්ච හැදෙන්නෙත් නැහැ. විචිකිච්ඡා හැදෙන්නෙත් නැහැ. මෙන්න මේවා දුරු වෙනවා කියන පංච නීවරණ ක්‍රමයෙන් පහ වෙලා යන්න පටන් ගන්නවා කියලා කියනවා පින්වතුනි. මේ ආනාපාන සතිය කරගෙන යනකොට මේක කායට අයිති එකක්. ඒකයි කායගත සති කියන්නේ පින්වතුනි. කායෙන් සිහිය පිහිටවනවා. සතිය කියන්නේ පිහිටවනවානේ. කාය හරහා සිහිය පිහිටවනවා. තව එකක් ඊළඟට පින්වතුනි කියනවා. තව එකක් තියෙනවා. ඒ තමයි සතර ඉරියව්ව පුහුණු බලන්න කියනවා සිහියෙන්. අපි සාමාන්‍යයෙන් දැනට ඇවිදින්නේ සිහියෙන් නෙවෙයි. අපි වැසිකිලි කැසිකිලි යන්න කියලා ඕන හිතුනොත් හිතුවා නැගිට්ටා අපි ඒ වැසිකිලිය ළඟට ගියේ කොහොමද දන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ගමන ඒ මල ගෙදරට ගියේ කොහොමද දන්නේ නැහැ. සිහියෙන් නෙවෙයි අපි ගිහිල්ලා තියෙන්නේ පින්වතුනි. දැන් වාහනයක් ඩ්‍රයිවිං කරනකොට පින්වතුනි අපි මුලින්ම වාහනේ නියුට්‍රල් කරලා ඊළඟට පින්වතුනි ඒක ස්ටාර්ට් කරලා ඇස්ලේටරේ පාගලා ෆස්ට් එකට දාලා ඒ විදිහේ යන ක්‍රමයක් තියෙනවා. ඉගෙන ගන්න ආරම්භයේදී අපි ඒ හැම එකක්ම හිමීට කරමින් බල යන්නේ. ඇයි ඒ සිහිය හැම එකටම අවධානය යොමු වෙන්න පටන් ගන්නවා. හැබැයි හොඳට ඉගෙන ගත්තට පස්සේ පුහුණු වුණාට පස්සේ අපි කොළඹේ ඉඳලා නුවරට කොහොම පැදෙව්වද දන්නේ පැදවිලා. එතනින් පස්සේ හමු වෙච්ච වාහන ගාන ගැන දන්නෙත් නැහැ. ආපු වංගු ආපු කඳු සංඛ්‍යාව ඒවා මොකක්වත් දන්නේ නැහැ. ඇයි ඒ? දැන් සිහිය නැතුව ගිහින්. අන්න ඒ වාගේ පින්වතුනි අපි සාමාන්‍ය ජීවිතයේදී අපට සිහිය නැහැ. සිහිය නැහැ. ඉඳගෙන ඉන්නවා කියලාවත් සිහිය නැහැ. හිටගෙන ඉන්නවා කියලාවත් සිහිය නැහැ. ඇවිදිනවා කියලාවත් සිහිය නැහැ. හාන්සි වෙලා ඉන්නවා කියලාවත් සිහිය නැහැ. ඔය කාරණා ටික එකක්වත් අපි බලන්නේ නැහැ. බුදුහාමුදුරු කියනවා ඔන්න ඔය ඔක්කොම බලන්න කියනවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරන්න කියනවා. එහෙම නැත්නම් ඇවිදිනකොට වම දකුණ. ඒ විදිහට කරනවා. ටිකක් ඇඩ්වාන්ස් අය නැත්නම් හොඳට භාවනාව ටිකක් ප්‍රගුණ කරපු අය පින්වතුනි කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. එතන තුන් තැනක සිහිය හොඳට පිහිටනවා. ඔසන කොටස් සිහිය වෙනවා,
ගෙනියන කොටත් සිහිය එනවා, පතිත කරන කොටත් සිහිය එනවා. එතකොට අන්න ඒ විදිහේ බලන්න කියලා කියනවා. එතකොට සිහිය හොඳට තියුණුව වැඩෙනවා පින්වතුනි. සිහිය හොඳට තියුණුව වැඩෙනවා. ඊළඟට පින්වතුනි ඉඳ ගන්නකොට ඉඳ ගන්නවා කියලා ඉඳගෙන ඊළඟට ඉඳගෙන එතනදී පින්වතුනි භාවිතා කරන්නේ ඉඳගත්තට පස්සේ ආය නැවත S2 පියාගෙන ආනාපාන සතිය තමයි එතන පුරුදු පුහුණු කරන්නේ පින්වතුනි. ඒ ඉරියාවවලදී. ඒ විදිහට පින්වතුනි හාන්ස් වෙලා ඉන්නකොට ඊළඟට බලන්න කියනවා. හාන්ස් වෙලා ඉන්නකොට ඇඟ හැපෙන තැන් බලන්න කියනවා පරීක්ෂා කරලා. හාන්ස් වෙලා ඉන්නකොට හිස වැලමිට බුදුහාමුදුරුවෝ උගන්වන්නේ සිංහ සෙයියාවෙන් නිදන්න දකුණු ඇලේට. එතකොට හිස වැලමිට කොන්ද පල්ලෙහා මේ මස්කෙන්දි ආදී තට්ටු වෙන තැන් බලන්න කියනවා. ඒ බලන්න කියන්නේ හැපෙනවා දැනෙනවා. හැපෙනවා දැනෙනවා කියලා ඒ තැනට හිත යොමු කරලා ඒක හරියට නිකන් අර දොස්තර මහත්තයා නලාව තියලා ඒ තැන පරීක්ෂා කරලා බලනවා වාගේ හිත කියන නලාව ඒ තැන තියලා හැපෙනවා දැනෙනවා කියලා බලන්න කියලා බුදුහාමුදුරුවෝ උගන්වනවා පින්වතුනි. ඒ විදිහට සතර ඉරියව්ව බලන්න කියනවා. ඕකට කියනවා සතර ඉරියාපත සම්පජාඤ්ඤය පින්වතුනි. ඊළඟට බුදුහාමුදුරුවෝ උගන්වනවා සතර ඉරියාපත විතරක් නෙවෙයි දැන් ටිකක් හොඳට දියුණු වුණාට පස්සේ හැම එකක්ම මෙනෙහි කරන්න කියනවා. කෑම කන එකද පින්වතුනි ඇවිදින එකද වතුර බොන එකද රස දැනෙන එකද ඒකට කියනවා සම්පජඤ්ඤය. නුවණින් හැම එකක්ම මෙනෙහි කරනවා. ඒ කියන්නේ කෑම කනකොට කොහොමද? කෑම අනනකොට අනනවා. ඊළඟට ඔසවන්න ඕන දැන් කෑම මුඛයට ගේන්න. ඔසවනවා. මුඛේ ළඟට ගෙනල්ලා මුඛේ ළඟට ගේනවා. ඇතුළු කරනවා. ඊළඟට හපනවා. රස දැනෙනවා නම් රස දැනෙනවා. ගිලිනවා. ඔය විදිහට මෙනෙහි කරනවා පින්වතුනි. අන්න මේ මෙනෙහි කරනකොට පින්වතුනි හිත පිට යන්නේ නැහැ. වරකට එක ක්‍රියාවයි වරකට ක්‍රියා ගණනාවක් කරන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයේදී අපි වරකට ක්‍රියා ගණනාවක් කරනවා. කතා කරන ගමන් එළවලු කපනවා. පින්වතුනි ව්‍යංජන හැඳි ගන්නවා. එහෙම නැත්නම් ලියනවා කියනවා. මේ විදිහේ ගොඩක් જાති කරනවා. ටෙලිෆෝන් එකකට ආන්සර් කරනවා. ඔය විදිහේ කම්පියුටර් එක වැඩ කරනවා. ඩ්‍රයිවිං කරනවා. මේවා ඔක්කොම කරනවා. අර එකක් සමග තව වැඩ ගොඩාක් කරගෙන යනවා. ඒක බුදුහාමුදුරුවෝ වරකට එකයි කරන්න කියන්නේ රොබෝ කෙනෙක් වගේ. රොබෝ වරකට දෙකක් කරන්නේ නැහැ. වරකට එකයි කරන්නේ. ඒ වගේ එකක් කරන්න කියන්නේ වරකට. වරකට එකක් කරලා කරමින් පින්වතුනි හොඳට ඒ වැඩේට විතරක් සිහිය යොමු කරගෙන යන්න කියනවා. ඒ යනකොට ගෘහාශ්‍රිත නිශ්‍රිත සංකල්පනා එන්නේ නැතිලු. ඒ ගෘහාශ්‍රිත නිශ්‍රිත කියවේ ඇහෙන් ලෝභ හදාගන්න, කනෙන් ලෝභ හදාගන්න, නාසයෙන් ලෝභ හදාගන්න, දිවෙන් ලෝභ හදාගන්න, ශරීරයෙන් ලෝභ හදාගන්න, පංච ඉන්ද්‍රියන් වලින් කාමච්ඡන්ද ව්‍යාපාද ආදී ධර්මයන් නිවන ආවරණ කරන ධර්මයන් දියුණු කරන්න ඉඩ දෙන්නෙම නැහැ පින්වතුනි. ඉඩ දෙන්නේ නැහැ. දැන් හිතට ඒකට ඉඩක් නැහැ. ඒකයි ඒ කියන්නේ පින්වතුනි. එතකොට ඊළඟට තවත් ටිකක් එහාට යන්න කියනවා. කායानुපස්සනාවේ. ඊළඟට යන්න කියන්නේ පින්වතුනි දැන් ඔන්න මන් තුනක් කීවා. එකක් තමයි ආනාපාන සතිය, දෙක පින්වතුනි ඉරියාපත, ඊළඟට තුන සම්පජඤ්ඤය හැම ක්‍රියාවක්ම මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරන්නේ ඇයි කියලා කියනවා නම් පින්වතුනි සත්වයක් පුජ්‍යලයක් නැහැ ක්‍රියාවක් පමණයි තියෙන්නේ කියලා තේරෙනවා. ඒක පින්වතුනි අපි වෙනම ඉගෙන ගන්න ඕනේ අභිධර්මානුකූල පාඩමක්. ඒ පාඩම ඉගෙන ගන්නකොට ඒක තේරෙනවා මේ සත්වයක් පුජ්‍යලයක් මම කියලා කෙනෙක් නැහැ. එහෙම දෘෂ්ටි මෙතන නැහැ. ඒ කියන්නේ තණ්හා මාන දිට්ඨි ප්‍රපංච කියලා කියනවා ඒවට. ප්‍රපංච ගොඩ නැගෙන්නේ නැහැ කියනවා. ওই ටික ඔහොම වෙනකොට. ඒවා ගොඩ නැගෙන්නේ ක්‍රියාදාමයක් පමණයි කියලා අවබෝධ වෙන්න පටන් ගන්නවා. ක්‍රියාදාමයක් පමණයි කියලා. ඊළඟට තවත් ටිකක් එහාට යනවා පින්වතුනි. තවත් ටිකක් එහාට යනකොට අපි ගොඩාක් විට මේ ඝන සංඥාවට හරි කැමති පින්වතුනි. ඝන සංඥාව කියන්නේ එකක් හැටියට තියෙනකොට. දැන් අපි ගෙයක් එකක් හැටියට තියෙනකොට
ගල් වැලි සිමෙන්ති උළු ලී ආදී දේ එකට තියලා තියෙනකොට ලස්සනයි කියන්නේ හරි කැමති. වාහනයක් වුණත් එහෙමයි. අල්මාරියක් වුණත් ලෑලි කෑලි ටිකක් හොඳට ලස්සනට හැඩ ගහලා ඒක තියලා ඒක උපමට්ටම් කරලා ඒකේ තව මොනවා හරි තින්තකුත් ගාලා තියෙනකොට අපි ඒකට හරිය කැමති. ලස්සන අල්මාරිය, ලස්සන මේසේ, ලස්සන පුටුව කියනවා. හැබැයි ඒක වෙන් කරලා බැලුවොත් එතන තියෙන්නේ ලී කෑලි ටිකක් විතරයි. වෙන මොකක්වත් නැහැ. ලස්සන අල්මාරි කියන සංකල්පෙත් නැහැ. එහෙම නැත්නම් සන්ටාපය ඒ හැඩේ නැහැ. ලස්සන ගේ කියන එකත් නැහැ. ලස්සන පුටුව කියන එකත් නැහැ. ඒවා සියල්ල බොරු, අවිද්‍යාව තුලින් හදපු දේවල්. සන්ටාපවල, ලක්ෂණ, හැඩ. අන්න ඒ හැඩ වලට නොරැවටී ඉන්න පුරුදු වෙන්න ඕන කියන බුදුහාමුදුරුවෝ. අන්න ඒ වගේ දැන් වැඩිපුරම හැඩ කැමති පින්වතුනි පුජ්‍යලයින්ටලු. පණ ඇති දේවලට, පණ නැති දේවලට අපි එච්චර කැමැත්තක් නැහැ. අපි අගේ කරන්නේ තියාගන්න කැමති නැහැ. කොච්චර ලස්සන මිනිස්සෙක් මැරුණත් ඒ මලකඳ කියන්නේ පණ නැහෙනි පින්වතුනි. එයා gedara තියාගන්න හිතෙන්නේ නැහෙනි අපිට ෆ්‍රිජ් එක දාලා. ඒ වගේම වෙනත් ආයතනයක කොහේ හරි ඔහෙ තියලා තියන්නවත් අපි කැමති නැහැ. එහෙම කැමති නෑ පින්වතුනි පණ නැති නිසා. පණ ඇති දේටලු ගොඩාක් කැමති. ගොඩක් කැමති ඒ පණ ඇති දේ. ඒ පණ ඇති දේවල ඇත්ත දකින්න බුදුහාමුදුරුවෝ ඊළඟට කියනවා පින්වතුනි දෙතිස් කුණප කොට්ටාසය මෙනෙහි කරන්න කියලා කියනවා. කොහොමද ඒකට කියනවා මේ පින්වතුනි පටික්කුල මනස්කාරය කරන්න කියලා කියනවා. කොටස් කරන්න කියනවා. ඒක පින්වතුනි මේ මානවයාට මනුස්සයින්ට පින්වතුනි ලෝභක්ෂය කරන්න, ලෝභය ක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න, මෝහය දුරු කරලා දාන්න, ද්වේෂක්ෂය කරන්න, ද්වේෂය දුරු කරලා දාන්න පින්වතුනි ඊටාම හොඳ කමටහනක් හැටියට කියන්නේ. ඒක පින්වතුනි කෙස් ටික ගලවලා තියන්න, ලොන් ටික ගලවලා තියන්න, හම ටික ගලවලා තියන්න, ඇට මස් ටික ගලවලා තියන්න, පෙනහළු ගලවන්න, ඇට කැබලි තියෙනවා 300ක්. ඒ කෑලි 300ම ගලවලා තියන්න වෙන් වශයෙන්. බඩවැල් ගලවලා තියන්න, දත් ගලවලා තියන්න. දැන් ඔහොම ගලවලා තියෙනකොට පින්වතුනි අපේ හිත ඇතුලේ තියෙනවා අපි කාලාන්තරයක් තිස්සේ කාවද්දාගත්ත, ඇතුළු කරගත්ත පණිවිඩයක්. ඒ තමයි ආත්ම සංඥාව. මේ සත්වයෙක් ඉන්නවා, පුජ්‍යලයෙක් ඉන්නවා, දෙවියෙක් ඉන්නවා, බ්‍රහ්මයෙක් ඉන්නවා, තිරිසන් සත්තු කියලා ඉන්නවා, මිනිස්සයෝ කියලා ඉන්නවා, මම කියලා ඒකම ගන්නවා මම කියලා ඉන්නවා කියලා කියනවා, ස්ත්‍රිය කියලා ඉන්නවා කියලා හිතනවා, පුරුෂයා ඉන්නවා කියලා හිතනවා. ඒ විදිහේ අපි එහෙම දරුවා ඉන්නවා කියලා ඉන්නවා හිතනවා, දුව පුතා කියලා ඉන්නවා කියලා හිතනවා. අන්න එහෙම හිතන එක, එහෙම අපි හිතන එක පින්වතුනි ඇත්තද කියලා බලන්න අර විදිහේ යෝනිසෝ මනසිකාරයෙන් යුතුව, නුවණින් යුතුව, සම්පජඤ්ඤෝ සතියෙන් හා සිහියෙන්. ඇයි මේ සිහිය අවශ්‍ය? සිහිය අවශ්‍ය ওই විදිහේ ඉන්නවා කියලා හිතනකොටම ඒකට ටක් ගාලා අර සම්පජඤ්ඤය ඇතුළු කරලා බලන්න කියනවා. එතකොට බලන්න කියනවා, බලපුහාම පින්වතුනි දැන් ඔන්න මම කියන්නේ බඩවැලද, දුව කියන්නේ බඩවැලද, පුතා කියන්නේ බඩවැලද, අම්මා තාත්තා කියන්නේ පෙනහළුද, අසල්වැසියෝ කියන්නේ ඇටකොටු 300ද, මේ අල්ලපු ගමේ ඉන්න අය කියන්නේ මස්ද, කෙස්ද, මේ රටේ ඉන්න හැමදෙනාමත් අන්න එහෙම බලන්න කියනවා පින්වතුනි. ඔහොම බලාන යනකොට පින්වතුනි සත්වයකුත් නැහැ, පුජ්‍යලයකුත් නැහැ, මම කියලාත් නැහැ, ස්වාමියා බිරිඳ කියලාත් නැහැ, දුව පුතා කියලා කෙනෙකුත් නැහැ, අලිකොටි වලස්සු කියලා වර්ගයකුත් නැහැ, මෝ ආදී සත්තු කියලාත් නැහැ, මොකෙක්වත් නැහැ. මෙතන තියෙන්නේ කිසි කෙනෙක් ප්‍රිය නොකරන කොටස් 32ක්. එක කෑල්ලක්වත් වෙන් වශයෙන් තිබ්බොත් ප්‍රිය කරන්නේ නැහැ පින්වතුනි. ප්‍රිය නොකරන කොටස් 32ක්. ඉතින් බුදුහාමුදුරුවෝ මේකට මේ උපමාවක් කියන මෙන්න මෙහෙම. යම් කිසි මල්ලකට දෙපැත්ත කට බැඳපු මල්ලකට පින්වතුනි
මුං ඇට වී ඒ වගේම තල හාල් ආදී දේ දාලා දෙපැත්ත කට බැඳලා තියෙනවා. ඒ කටවල් දෙක ලෙහලා දිගෑරපුවාම ඒකේ ඇතුලේ තියෙන දේවල් වෙන් වශයෙන් ඇස් ඇති පුරුෂයෙකුට වෙන් වශයෙන් බලාපුවම හාල් වෙනම, මුං ඇට වෙනම, කව්පි වෙනම, වී වෙනම ඔන්න ඔහම වෙන් වශයෙන් පේනවා වගේ භාවිතා බහුලීකතා කියන තැනට මේ හිත පුහුණු කළොත් පින්වතුනි, මේ හිත භාවිතා බහුලීකතා කියන තැනට පුහුණු කරොත් පින්වතුනි වඩා භාවිතා කරනවා, නැවත නැවත පරීක්ෂා කරමින් බලනකොට ආර මුං ඇට මෑ ආදී දේවල් වෙන් වශයෙන් පේනවා වගේ මේක ඇතුලේ තියෙන්නේ බඩවැල් තියෙන බව පේනවා, පෙනහළු තියෙන බව පේනවා, කැහිසොටු සෙම තියෙන බව පේනවා, ඇටකොටු 300ක් තියෙන බව පේනවා. මම කියලා කෙනෙක් නැහැ. සත්වයෙක් කියලා කෙනෙක් නැහැ. ආත්ම සංඥාව දුරු වෙනවා පින්වතුනි. දුරු වෙවි යනවා. ඊළඟට රාග සංඥාවල් අපිට තියෙනවා. රාග සංඥාව දුරු වෙනවලු. ඊළඟට පින්වතුනි ඝන සංඥාව කියලා එකක් අපිට තියෙනවා. ඝන කියන්නේ එකක් හැටියට මෙහෙම සත්වයෙක් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා පේන එක ඒක දුරු වෙලා යනවා කියන පින්වතුනි. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ භාවිතා බහුලීකතා කියන එක ඇයි කියන්නේ මොකටද කියලා දැන් තේරෙනවා. එතකොට ඔහොම බලන්න ගෘහාශ්‍ර නිශ්‍රිත අර කාමච්ඡන්ද සංකල්පේ එන්නේ නැහැ. ව්‍යාපාද සංකල්පේ එන්නේ නැහැ. මෙන්න මේවා වැඩ කරන්නේ නැහැ. නීවරණ ධර්ම. කොහෙන්ද ඒවා හැදෙන්නේ? ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් මේවා හැදෙන්නේ. ආන්න ඒවා ගෙන් හැදෙන ඒ අරමුණුත් එක්ක හැදෙන ඒවා වහාම දුරු වෙනවා. කෙටියෙන් කියනවා නම් ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිජ්ජාවලට වැටෙන්නෙත් නැහැ, දෝමනස්සයට වැටෙන්නෙත් නැහැ කියලා කියනවා. ඊළඟට මේ කායගත සති සූත්‍රයේ තව ඩිංගක් ඉස්සරහට භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා දෙනවා පින්වතුනි. කොහොමද බලන්න කියනවා මල සිරුරක් දවසක් ගිය, දෙකක් ගිය, තුනක් ගිය යම් කිසි සොහනකට අතහරිනවා. ඒ කාලේ පින්වතුනි වනාන්තරවල සොහනවල් වල ඒ වනාන්තරවලට තමයි අතහරින්නේ. ඉතින් ඒ වනාන්තරේ දවස් 3 විතර යනකොට නිල් වෙනවා. ඕනෑම ශරීරයක් නිල් වෙනවා. අන්න ඒ නිල් වෙලා ඉදිමිලා තියෙනවා බලන්න කියනවා. ඒ බලලා ඒක Tamanට සසදා ගන්න කියනවා පින්වතුනි. එහෙම බලලා Tamanට සසදා ගන්න කියනවා. මගේ සිරුරත් යම් දවසක මෙහෙම වෙනවා. එතකොට මේ මගේ සිරුර මෙහෙම වෙනවා වගේම අපේ පවුලේ 10 දෙනෙක් ඉන්නවනම් 10 දෙනාම යම් දවසක මෙහෙම වෙනවා. මැරිලා මෙහෙම ඉදි වෙනවා. ලංකාවේ ඉන්නවා නම් කෝටි 2කමාරක්, කෝටි 2කමාරම යම් දවසක මෙහෙම වෙනවා. ඊළඟට පින්වතුනි මම ආත්ම 100ක් මිනිස්සයෝ වෙලා උපන්නා නම් ඒ ආත්ම 100ම මට මේ විදිහේ වෙනවා. මේ දැන් වර්තමාන තාක්ෂණය අනුව පුච්චන ක්‍රමවේදයක් තිබුණාට එදා අතීතයේ බහුල වශයෙන් මේකට ඉතිහාසයේ තියෙයි පින්වතුනි අවුරුදු 30ක් 40ක්. හැබැයි මේ කියන ධර්ම ස්වභාවයට මේ අතීතයේ බොහොම අවුරුදු දහස් ගාණක් දසදහස් ගාණක් ඈත ඉඳලා ආපු ක්‍රමේ. මේ ක්‍රමේ තමයි තියෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ කියන එතනින් නතර වෙන්න එපා. මහණෙනි, සොහොනේ දමන ලද කවුඩන් විසින් කනු ලබන, උකුස්සන් විසින් කනු ලබන, ගිජුලිහිණියන් විසින් කනු ලබන, සුනකයන් විසින්, සිවලුන් විසින්, ඒ වගේම ශුද්‍ර ජීවීන් ආදී සත්තුන්ගෙන් පණුව වගේ ශරීරෙම හැදෙන ඒ සත්තුන් කනු ලබන කෙනෙක් හැටියට පින්වතුනි අන්න එහෙමත් බලන්න කියන බුදුහාමුදුරුවෝ. ඔහොම බලනකොට පින්වතුනි මේ ලෝකේ ඉන්න හැම දෙනාම ওই தත්ත්වයටපත් වෙනවා පින්වතුනි යම් දවසක. මේකයි ධර්ම ස්වභාවය. ඒක එහෙම බලලා අනික් කෙනාගේ එහෙම සිරුර සොහොන් පිටියක බලලා ඊළඟට Tamanට ඈද ගන්න කියනවා පින්වතුනි. තමනුත් මේ වගේ වෙනවා යම් දවසක. මෙයත් මේ විදිහට මරණයටපත් වුණා. මාත් කවදා හෝ මරණයටපත් වෙනවා කියලා නැවත මෙනෙහි කරන්න කියනවා. එහෙම මෙනෙහි කරගෙන යනකොට මෙහෙම වෙනවලු.
ඔහුගේ යම් ගෘහාශ්‍රිත සංකල්පනාවි ඇතිවේද එය ප්‍රහීන වේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ తත්වය ප්‍රහීන වෙලා යනවා පින්වතුනි. ඒ කියන්නේ කාමච්ඡන්දය ප්‍රහීන වෙනවා, තීන මිද්දේ ප්‍රහීන මේ ව්‍යාපාදේ තරහ ප්‍රහීන වෙනවා, ව්‍යාපාදේ ප්‍රහීන වෙනවා, උද්ධච්ච කුක්කුච්ච මේවා ප්‍රහීන වෙවි යනවා. යන ගමන් හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා පින්වතුනි. ඊළඟට පින්වතුනි තව එහාට කියනවා මෙන්න මෙහෙම සොහොනේ දමන ලද මස්ලේ සහිත වූ නහර වලින් බැඳුණු ඇට සැකිල්ල දකින්න කියනවා. මස් රහිත ඇට සැකිල්ල දකින්න කියන මස් නැති ඇට සැකිල්ල. ඊළඟට නහර වලින් විතරක් බැඳිලා තියෙන ඇට සැකිල්ල දකින්න කියනවා පින්වතුනි. මෙන්න මෙහෙම ඊළඟට තැන් තැන් වල විසුරුණු ඇට සැකිල්ල දකින්න කියනවා. ඊළඟට හිස එක තැනක අත එක තැනක ඔන්න ওই විදිහට දකින්න කියන නව සීවත කියනවා. මෙන්න මේ ආකාරයට කායගත සතිය මේ පුරුදු පුහුණු කරන්න කියනවා පින්වතුනි. ඒ විතරක් නෙමෙයි භාවිතා බහුලීකතා ඒ හැම එකක්ම අවසානයේ කියන බුදුහාමුදුරුවෝ මහණෙනි භාවිතා බහුලීකතා වඩ වඩා මේ දුරු කරන්න කියනවා මේ විදිහේ මෙනෙහි කරමින් පින්වතුනි. එහෙම කරගෙන යනකොට පින්වතුනි මේ හිත ක්‍රමයෙන් එහෙම යනකොට විශේෂයෙන් මේ දෙතිස් කුණප කොට්ටාසය මෙනෙහි කරනකොට ඊටාම ඉක්මනින් දෙතිස් කුණප කොට්ටාසය ඊට පස්සේ පින්වතුනි නව සීවත මෙනෙහි කරනකොට ඊටා ඉක්මනින් ප්‍රථම ධානයට තමන්ගේ හිත ගොඩනගා ගන්න පුළුවන්. හේතුව කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන ඒවා ප්‍රහීන වෙවි ගිහිල්ලා හිත ඒකාග්‍රතාවයකට පැමිණෙනවා. හිත එක තැනකට එනවා. මෙහි තියෙන නිස්සාර බව, මේ සිරුරේ තියෙන නිස්සාර බව, අන් අයගේ සිරුරේ තියෙන නිස්සාර බව ඒවා වැටහි ගිහින් පින්වතුනි ඊළඟට කාමයෙන් වෙන් වූ අකුසල දහම්මින් වෙන් වුණු විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ප්‍රථම ධානයේට හිත සමවදිනවා. ප්‍රථම ධානයේට හිත සමවැදෙනකොට පින්වතුනි කියනවා බුදුහාමුදුරෝ පුදුමාකාර සැහැල්ලුවක් මුල ශරීරේ පුරාම පැතිරෙන්න පටන් ගන්නවා. තමන්ට ස්පර්ශ වෙන්න පටන් ගන්නවලු. පුදුම සහනයක් ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. සැහැල්ලුවක් දැනෙනවා. ඇයි? දැන් ලෝකේ අරමුණු ප්‍රිය නෑ තමන්ට. ලෝකේ අරමුණු කාමච්ඡන්දයෙන් ගන්නෙ නෑ. ලෝකේ අරමුණු ව්‍යාපාදයෙන් ගන්නෙ නෑ. ඒවා ප්‍රහීන වෙලා දැන් පින්වතුනි. ප්‍රහීන වෙච්ච තියෙන්නේ. එහෙම ප්‍රහීන වෙවි යනවා පින්වතුනි. එහෙම ගියාපුවාම ප්‍රථම ධානයේට සමවැදිලා නැවත ආනාපානෙට යන්න ඕන. ဒုတိ ය ධානයේට නව සීවතින් යන්න බෑ. නැවත ආනාපානෙට තමන් යනවා. දැන් හොඳට පුහුණු වෙච්ච හිත බොහොම ලේසියෙන් යන්න පුළුවන් ඉදිරියට. ආනාපානෙට නැවත හිත ගිහිල්ලා ආනාපානෙ වඩවාගෙන යනකොට පින්වතුනි ද්විතීය ධානයට එන්න පුළුවන්කම ලැබෙනවා. ද්විතීය ධානයෙන් විතක්ක විචාර දෙක ඉවත් වෙලා යනවා. ඊට පස්සේ ඒකත් ටිකක් කල් මෙනෙහි කරගෙන යනකොට ද්විතීය ධානයේදී ද්විතීය ධාන කියන මේ ඒ කමඨහන ඒ ධාන නිමිත්ත ගැන ප්‍රියක් නෑ අප්‍රිය වෙනවා. අත්හැරලා දානවා. තෘතීය ධානයට යනවා. එතකොට සුඛ ඉවත් වෙනවා. ද්විතීය ධානයේදී සුඛ ප්‍රීති ඒකාග්‍රතාව තියෙනවා. තෘතීය ධානයට යනකොට ප්‍රීතිය ඉවත් වෙනවා. සුඛය විතරයි. සුඛ ඒකාග්‍රතාව. ඒ සුඛය කියන නිමිත්ත ගැන කලකිරෙනවා. කලකිරලා පින්වතුනි චතුර්ථ ධානයේට ඒකාග්‍රතාව තැනට යනවා පින්වතුනි. මෙන්න මේ විදිහට ගියාපුවාම පින්වතුනි මේ ධාන වලට සමවදිනකොට මාරයාට බැරි වෙනවලු පින්වතුනි මේ කමඨහන් වලින් පැමිණෙන පුජ්‍යලයාට මාරයාට බැරි වෙනවලු මොහුව අල්ලගන්න බැරි කාම ලෝකයට නැඹුරු කරගෙන නැවත මේ ලෝකේ රඳවන්න කියන තැනට යොමු කරගන්න මේ මාරයාට බැරුව යනවා. බැරුව ගිහින් ඔහු මුලා වෙනවා කියනවා. මුලා වෙලා අසරණ වෙනවා කියනවා. මේ හේතුව මේ කමඨහන් වල තියෙන බලය, ආශ්චර්ය,
ප්‍රභූත්වය විශිෂ්ටත්වය ඒ තරම් බලවත් පිංහතුනි. ආන්නේ කමටහන වඩවන්න පිංහතුනේ අත්හරින්න පටන් ගන්නවා කියලා කියනවා. ලෝකය අත්හරිනවා, මාරයාට කිට්ටු වෙන්න බෑ. ඔය විදිහට ගිහිල්ලා පිංහතුනේ ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යානෙටත් ගිහිල්ලා එයාට දිවැස හදා ගන්න පුළුවන්, දිව කන හදා ගන්න පුළුවන්. ඒ වගේම උඩින් යන්න, ඒ වගේම බුදුහාඳුර මේකේ උගන්වනවා වතුරේ මේ කිමි දෙනවා වගේ පොළොවේ කිමි දෙන්න, පොළොවේ යනවා වගේ වතුරේ යන්න, අහසේ යන්න, මේ විදිහේ මහා පුදුම ආශ්චර්යමත් 이르දි ප්‍රාතිහාරයන් පහන්න පුජ්‍යලයක් බවටත් පත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා කියනවා. ඉතින් අවසානයේ පින්වතුනි එහෙම ගිහින් අවසානයේ උගන්වනවා මේ අභිඥා වලිනුත් පස්සේ ඔහුව යොමු වුණොත් එහෙම මෙන්න මෙහෙම මේ සියල්ල අනිත්‍යයි, නිට්ටය නෙමෙයි කියලා ශුන්්‍යත අනිමිත්ත විමුක්ඛ මුකට හිත ප්‍රවිෂ්ඨ වෙනවා. ආන්න එතකොට ඔහුව ශ්‍රද්ධානුසාරියෙක් නම් අනිත්‍ය විමුක්ඛ මුකෙන් යුතුව යා නිර්වාණය කියන තැනටත් පිවිසෙනවා. නිර්වාණ ධාතුවත් ඔහු ලබා ගන්නවා කියන එකයි කියන්නේ පින්වතුනි. මෙන්න මේ ආකාරයට පින්වතුනි මේ සත්වයාට මේ කායානුපස්සනාව හරහා, කායානුපස්සනාව නැත්නම් කායගත සති කමඨහන තුලින් මේ විදිහේ විශාල ප්‍රගුණ කර ගැනීමක් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා පින්වතුනි කමඨහන් 14ක්. ඔය 14ම ප්‍රගුණ කරන කෙනාට රාහුල කුමාරයාට කාමටහන් දීලා තිබුණා පින්වතුනි 7ක්. බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයාට කමටහන් 7ක් ප්‍රගුණ කරන්න උගන්වලා දීලා තිබුණා. එතකොට දැන් අපට මේකෙන් කීපයක් ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ කරගෙන යනකොට තමන්ගේ නුවණට තේරෙනවා මෙන්න මේ කමටහන නම් හරියට ඉස්සරහට යනවා කියලා. ආන්නේ කමටහන ප්‍රගුණ කරගෙන යනකොට පින්වතුනි හොඳට මතක තියාගන්න ඔබ බලාපොරොත්තු වෙන නිර්වාණ ධාතුවට යනවා අන්ත දෙකට නොඇටි, ලෝභ ද්වේෂ දෙකට. පාතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස කියන දෙකෙන් වළකිනවා හිත. හිත වැළකීලා මධ්‍යම ප්‍රතිපදාවට පිවිසෙනවා. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය ඊටාම හොඳින් දියුණු වෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ හැම දිනාටම මම කෙටියෙන් මේ සූත්‍රය විග්‍රහ කළේ ඒ ඇති මොකද අපිට භාවනා කරන්නත් ටික වෙලාවක් ගන්න ඕනේ. ඉතින් මේ හැම දිනාටම මේ කායගත සති භාවනාවේ කුමන හෝ කමඨහනක් අරගෙන මේ පින්වතුන්ට භාවිතා බහුලීකතා කියන තැනට ප්‍රගුණ කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි දැන් එහෙමනම් එක කමඨහනක් විතරක් දැනට අපි හැමදෙනාම භාවනාවක් හැටියට පැය භාගයක් වඩවමු කියලා මම හැමදෙනාටම ආරාධනා කරනවා. සියලු දෙනාම කොන්ද ඍජුව තියාගෙන S2 පියාගන්න. පුටුවක ඉන්නවා නම් ඒ පුටුවේ ඉඳගෙන කොන්ද ඍජුව තියාගන්න. ඒ වගේම බිම ඉඳගෙන ඉන්නවා නම් හොඳට බද්ධ පරියන්කෙන් කොන්ද ඍජුව තියාගන්නවා. තියාගෙන S2 පියාගෙන මං කියන භාවනා කමඨහන මෙනෙහි කරන්න. මං උගන්වන්න යන්නේ ඔය හැම දිනාටම දෙතිස් කුණප කොටාසේ මුල් කුණප කොටස් 5 තමයි උගන්වන්නේ. පැවිදි වෙනකොටත් ඔය මුල් කොටස් 5 තමයි අරගෙන උගන්වන්නේ පින්වතුනි. බොහෝ හාමුදුරුවරු ඒ 5 පැවිදි වෙන වෙලාවෙම ඒක කියාපුවාම ඒ මොහොතේම පැවිදි සිවුරු පුරවන්නත් පෙර රහත් භාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා හැමදෙනාම මෙන්න මේ විදිහට S2 පියාගෙන මෙනෙහි කරන්න පින්වතුනි. ඒ තමයි මෙන්න මෙහෙම. මං කියන එක මෙනෙහි කරන්න පින්වතුනි. කෙස් අසුබයි දුගඳයි පිළිකුල්. කෙස් අසුබයි දුගඳයි පිළිකුල්. ඒක දාන්න පින්වතුනි තමන් ඉදිරියේ බේසමක් තියෙනවා. බේසමට දාන්න. හිතින් හිතනවා බේසමට තමන් ඒක පතිත කරනවා. ඒක දැන් මෙනෙහි කරලා ඒකට දානවා. ඊළඟට ලොන් අතට ගන්නවා. ලොන් ටිකක් හුරලා අතට ගන්නවා.
ලොං අසුබයි දුගඳයි පිළිකුල්. ලොං අසුබයි දුගඳයි පිළිකුල්. ඒකත් ඉදිරියේ තියෙන බයසමට දාන්න පිංගතුනි. ඊළඟට නිය අසුබයි දුගඳයි පිළිකුල්. නිය අසුබයි දුගඳයි පිළිකුල්. ඒකත් අර බේසමට දානවා. දත් අසුබයි දුගඳයි පිළිකුල්. දත් අසුබයි දුගඳයි පිළිකුල්. ඒකත් අර බේසමටම දානවා. හම අසුබයි ශරීරේ හම සියල්ල ගලවලා අතට ගන්න පැදුර ඉතුවා වගේ ඔතාගෙන යන්න විශේෂිත පල්ලෙහාට ඒ හම එක අතට ඇරගෙන සම අසුබයි දුගඳයි පිළිකුල්. සම අසුබයි දුගඳයි පිළිකුල්. ඒකත් අර බේසමට දානවා. නැවතත් යනවා පින්වතුනි. කෙස් අසුබයි දුගඳයි පිළිකුල්. බේසමට දානවා. ලොං අසුබයි දුගඳයි පිළිකුල්. නිය අසුබයි දුගඳයි පිළිකුල්. දත් අසුබයි සියලු දත් ටික ගලවලා ගන්නවා අතට. දත් අසුබයි දුගඳයි පිළිකුල්. සම අසුබයි සම ගලවලා රෝල් කරලා අතට ගන්නවා. අසුබයි දුගඳයි පිළිකුල්. බේසමට දානවා. කෙස් අසුබයි දුගඳයි පිළිකුල්. සම දත් ලොං අසුබයි දුගඳයි පිළිකුල්. නිය අසුබයි දුගඳයි පිළිකුල්. දත් අසුබයි දුගඳයි පිළිකුල්. සම අසුබයි දුගඳයි පිළිකුල්. සම අසුබයි දුගඳයි පිළිකුල්. සම අසුබයි දුගඳයි පිළිකුල්. දැන් පින්වතුනි තවත් ටිකක් එහාට යන් මස් ටික ගලවලා ගන්නවා. අතට අරගෙන ශරීරයේ ඒ තැන්වල තියෙන මස් ගලව අරගෙන සම අසුබයි මස් අසුබයි දුගඳයි පිළිකුල්. දානවා බේසමට. මස් අසුබයි දුගඳයි පිළිකුල්. මස් අසුබයි දුගඳයි පිළිකුල්. ශරීරේ කොටස් ගලව දාන්න. ඊළඟට නහර අසුබයි දුගඳයි පිළිකුල්. අසුබයි දුගඳයි පිළිකුල්. ඊළඟට මහ බඩවැල ගලවලා අතට ගන්නවා. මහ බඩවැල අසුබයි දුගඳයි පිළිකුල්. අසුබයි දුගඳයි පිළිකුල්. බේසමට දානවා. ඊළඟට පින්වතුනි කුඩා බලවැලත් ගලවලා ගන්නවා. කුඩා බලවැල අසුබයි දුගඳයි පිළිකුල්. අරකට දානවා. අසුබයි දුගඳයි පිළිකුල්. අසුබයි දුගඳයි පිළිකුල්. ලේ ටික හූරලා අරගෙන අර බේසමට දානවා. බාස්කට් එකට වතුර ගත්තා වගේ. දාන ගමන් ලේ අසුබයි දුගඳයි පිළිකුල්. ලේ අසුබයි දුගඳයි පිළිකුල්. ලේ අසුබයි දුගඳයි පිළිකුල්. මස් අසුබයි දුගඳයි පිළිකුල්. නහර අසුබයි දුගඳයි පිළිකුල්. බඩවැල් කුඩා දිග බඩවැල අසුබයි දුගඳයි පිළිකුල්. කුඩා බඩවැල අසුබයි දුගඳයි පිළිකුල්. ලේ අසුබයි දුගඳයි පිළිකුල්. ඔය ඇති ඔය ටික මෙනෙහි කරන්න පින්වතුනි. කෙස් අසුබයි දුගඳයි පිළිකුල්. ඒ විදිහට ඔය 10ම දිගට මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන ගමන් ගලව අර බේසමට දානවා. ඒ මතක නැති වෙනවා නම් යම් කමටහනක් ඒ කමටහන මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඒක අත්හැරලා මතක තියෙන හරිය පමණක් මෙනෙහි කරනවා.
හැම දෙනාම අධිෂ්ඨානයෙන් යුතුව කරගෙන යන්න. කෙස් අසුභයි දුගඳයි පිළිකුල්. ලොන් අසුභයි දුගඳයි පිළිකුල්. නිය අසුභයි දුගඳයි පිළිකුල්. දත් අසුභයි දුගඳයි පිළිකුල්. සම අසුභයි දුගඳයි පිළිකුල්. මස් අසුභයි දුගඳයි පිළිකුල්. නහර අසුභයි දුගඳයි පිළිකුල්. මහ බඩවැල අසුභයි දුගඳයි පිළිකුල්. කුඩා බඩවැල අසුභයි දුගඳයි පිළිකුල්. ලේ අසුභයි දුගඳයි පිළිකුල්. දිගට මෙනෙහි කරන්න. කෙස් අසුභයි දුගඳයි පිළිකුල්. ලොන් අසුභයි දුගඳයි පිළිකුල්. නිය අසුභයි දුගඳයි පිළිකුල්. දත් අසුභයි දුගඳයි පිළිකුල්. සම අසුභයි දුගඳයි පිළිකුල්. මස් අසුභයි දුගඳයි පිළිකුල්. නහර අසුභයි දුගඳයි පිළිකුල්. කුඩා මහ බඩවැල අසුභයි දුගඳයි පිළිකුල්. කුඩා බඩවැල අසුභයි දුගඳයි පිළිකුල්. ලේ අසුභයි දුගඳයි පිළිකුල්. දැන් මේ පින්වතුන්ට මේ කොටස් කරලා බලනකොට ආත්ම සංඥාව තමන් ඉන්නවා පුජ්‍යලයෝ ඉන්නවා කියන සංඥාව ක්‍රමයෙන් පහව යනවා. ප්‍රහීන වෙනවා. තමන් වගේමයි අනික් සියලුම දෙනා ලෝකේ ඉන්න ඔය විදිහේ බඩවැල්, ඔය විදිහේ ලොන්, ඔය විදිහේ කෙස්, ඔය විදිහේ නහර, ඔය විදිහේ දත්, ඔය විදිහේ ලේ, මෙන්න මේ කොටස් මිස සත්වයෙක් නෑ, පුජ්‍යලයක් නෑ කියලා අජ්ජත් වශයෙන්ුත් බහිද්ධ වශයෙන්ුත් මෙනෙහි කරන්න පින්වතුනි. මේ මම කියන කෙනා කෑලි ගොඩක් බහිද්ධ වශයෙන් මම නොවන අනික් සියලු දෙනාත් කෑලි වශයෙන් බලන්න. අජ්ජත් බහිද්ධ බලනකොට තමන්ගේ හිතේ කාමච්ඡන්දාදී ධර්මයන් ප්‍රහීන වෙනවා.
ආත්ම සංඥාව ප්‍රහීන වෙනවා. රාග සංඥාව ප්‍රහීන වෙනවා. ඝන සංඥාව ප්‍රහීන වෙනවා. මේ ප්‍රහීන වෙනවා මෙහෙම කරනකොට. හොඳට බලන්න. හොඳට බලන්න පුහුණු වෙන්න. තද සම්පජඤ්ඤයක් හදාගන්න. මෙනෙහි කිරීමක්. තද යෝනිසෝ මනසිකාරයක් ගන්න. හොඳට සිහියෙන් යුතුව. කෙස් අසුභයි දුගඳයි පිළිකුල්. ලොං අසුභයි දුගඳයි පිළිකුල්. නිය අසුභයි දුගඳයි පිළිකුල්. දත් අසුභයි දුගඳයි පිළිකුල්. සම අසුභයි දුගඳයි පිළිකුල්. මස් අසුභයි දුගඳයි පිළිකුල්. බඩවැල් නහර අසුභයි දුගඳයි පිළිකුල්. මහා බඩවැල අසුභයි දුගඳයි පිළිකුල්. කුඩා බඩවැල අසුභයි දුගඳයි පිළිකුල්. ලේ අසුභයි දුගඳයි පිළිකුල්. ලේ අසුභයි දුගඳයි පිළිකුල්. කෙස් අසුභයි දුගඳයි පිළිකුල්. ලොං අසුභයි දුගඳයි පිළිකුල්. නිය අසුභයි දුගඳයි පිළිකුල්. දත් අසුභයි දුගඳයි පිළිකුල්. සම අසුභයි දුගඳයි පිළිකුල්. මස් අසුභයි දුගඳයි පිළිකුල්. නහර අසුභයි දුගඳයි පිළිකුල්. කුඩා මහ බඩවැල අසුභයි දුගඳයි පිළිකුල්. කුඩා බඩවැල අසුභයි දුගඳයි පිළිකුල්. ලේ අසුභයි දුගඳයි පිළිකුල්. දැන් මේ පින්වතුන්ට මේ කොටස් කරලා බලනකොට ආත්ම සංඥාව තමන් ඉන්නවා පුජ්‍යලයෝ ඉන්නවා කියන සංඥාව ක්‍රමයෙන් පහව යනවා. ප්‍රහීන වෙනවා. තමන් වගේමයි අනික් සියලුම දෙනා ලෝකේ ඉන්න ඔය විදිහේ බඩවැල්, ඔය විදිහේ ලොං, ඔය විදිහේ කෙස්, ඔය විදිහේ නහර, ඔය විදිහේ දත්, ඔය විදිහේ ලේ, මෙන්න මේ කොටස් මිස සත්වයෙක් නෑ පුජ්‍යලයක් නෑ කියලා
අජ්ජත්ත වශයෙන්ුත් බහිද්ධ වශයෙන්ුත් මෙනෙහි කරන්න පින්වතුනි. මේ මම කියන කෙනා කෑලි ගොඩාක් බහිද්ධ වශයෙන් මම නොවන අනික් සියලු දෙනාත් කෑලි වශයෙන් බලන්න. අජ්ජත්ත බහිද්ධ බලනකොට තමන්ගේ හිතේ කාමච්ඡන්දාදී ධර්මයන් ප්‍රහීන වෙනවා. ආත්ම සංඥාව ප්‍රහීන වෙනවා. රාග සංඥාව ප්‍රහීන වෙනවා. ඝන සංඥාව ප්‍රහීන වෙනවා. මේ ප්‍රහීන වෙනවා මෙහෙම කරනකොට. හොඳට බලන්න. හොඳට බලන්න පුහුණු වෙන්න. තද සම්පජඤ්ඤයක් හදාගන්න. මෙනෙහි කිරීමක්. තද යෝනිසෝ මනසිකාරයක් ගන්න. හොඳට සිහියෙන් යුතුව. කෙස් අසුභයි දුගඳයි පිළිකුල්. ලොං අසුභයි දුගඳයි පිළිකුල්. නිය අසුභයි දුගඳයි පිළිකුල්. දත් අසුභයි දුගඳයි පිළිකුල්. සම අසුභයි දුගඳයි පිළිකුල්. මස් අසුභයි දුගඳයි පිළිකුල්. බඩවැල් නහර අසුභයි දුගඳයි පිළිකුල්. මහා බඩවැල අසුභයි දුගඳයි පිළිකුල්. කුඩා බඩවැල අසුභයි දුගඳයි පිළිකුල්. ලේ අසුභයි දුගඳයි පිළිකුල්. ලේ අසුභයි දුගඳයි පිළිකුල්. සියලු කෙස් ගලවලා බේසමට දාන්න. ලොං අසුභයි දුගඳයි පිළිකුල්. ඇඟේ සියලු ලොං ගලවලා බේසමට දාන්න තමන් ඉදිරියේ තියෙන. නිය අසුභයි දුගඳයි පිළිකුල්. සියල්ල ගලවලා බේසමට දාන්න. දත් අසුභයි දුගඳයි පිළිකුල්. සියල්ල ගලවලා බේසමට දාන්න. සම අසුභයි දුගඳයි පිළිකුල්. හැම පැත්තෙම පැදුර ඉතුවා වාගේ රෝල් කරලා බේසමට දාන්න. මස් අසුභයි දුගඳයි පිළිකුල්. හිසේ සිට පාදාන්තය දක්වා සියලු මස් ගලවලා බේසමට දාන්න. අසුභයි දුගඳයි පිළිකුල්. නහර මුළු ශරීරෙම ඒවා ගලවලා ලනු ගැලෙව්වා වගේ බේසමට දාන්න. බඩවැල මහ බඩවැල ගලවන්න අසුභයි දුගඳයි පිළිකුල්.
බේසමට දාන්න. කුඩා බඩවැල ගලවන්න අසුභයි දුගඳයි පිළිකුල්. සියලු ලේ ශරීරේ පුරා සියලු ලේ එකතු කරලා බේසමට දාන්න අසුභයි දුගඳයි පිළිකුල්. දැන් මේක තුල සත්වයක් ඉන්නවාද කියලා තමන් යෝනිසෝ මනසිකාරයෙන් බලන්න. ආත්ම සංඥාව දුරු වෙනවා. රාග සංඥාව දුරු වෙලා විරාගානුපස්සනාව ඇති වෙනවා. රාගයක් එන්නේ නන්දිය විඳීමේ කැමැත්ත නිබ්බිදානුපස්සනාව ඇති වෙනවා. ඝන සංඥාව එකක් හැටියට මම ඉන්නවා අසවලා ඉන්නවා පුජ්‍යලයා ඉන්නවා කියලා එක දුරු වෙනවා දැන් පින්වතුනි. මේ ආකාරයට මේ ශරීරයේ තියෙන ප්‍රනීත බව ප්‍රනිහිත සංඥාවද දුරු වෙලා යනවා අප්‍රනිහිත සංඥාව ගොඩ නැගෙනවා. මේ ආකාරයේ තමා තුළ තියෙන වැරදි සංඥා කැඩි කැඩි ගිහිල්ලා ඇත්ත සත්‍ය ධර්මය මතුවෙන්න පටන් ගන්නවා. ඒ ඇත්ත සත්‍ය ධර්මය අපි හිතන තත්වයෙන් යට තියෙන්නේ ඒක දැන් මතුවෙනවා ওই විදිහ මෙනෙහි කරනකොට. මේ සියල්ල අසුභයි දුගඳයි පිළිකුල්. මාගේ මේ ශරීරයේ මේ කොටස් අසුභයි දුගඳයි පිළිකුල්. ඒ විදිහමයි ලෝකේ ඉන්න සියලු මිනිස්සුන්ගේ ශරීර කොටස් අසුභයි දුගලයි පිළිකුල්. මිනිස්සෙක් කියලා කෙනෙක් නැහැ, සත්වෙක් කියලා කෙනෙක් නැහැ. එම නිසා අම්මා තාත්තා දුව පුතා කියලා කෙනෙක් නැහැ. එම නිසා සතුරා මිතුරා කියලා කෙනෙක් නැහැ. ලොකු කෙනා පොඩු කෙනා කියලා කෙනෙක් නැහැ. සත්‍ය මෙයයි. මෙය වැටහෙවා, හිතට වැටහෙවා, අවබෝධ වේවා, තේරේවා, භාවිතා බහුලීකතා වේවා, වඩ වඩා මෙනෙහි වේවා. මෙනෙහි වේවා, මෙනෙහි වේවා. හැම දිනාටම ඥානය අවබෝධය සත්‍ය සියලු දෙනාටම වැටහෙවා කියලා සාදු කියලා අවසන් කරමු පින්වතුනි. ප්‍රශ්න එහෙම මොනවත් අහන්න තියෙනවා නම් අහන්න සුදුසු කාලේ. පැය භාගයක් හරියට භාවනා කළා. ඕකට කියනවා කායගත සතියේ එක් අංගයක් විතරක් අපි ඔය පුරුදු පුහුණු කළා. ওই විදිහට පින්වතුනි කෑලි 32ම පුහුණු කරගන්න පුළුවන් නම් ඇති. හොඳයි. නමුත් ඔය 10ත් හොඳටම ඇති. කොටස් 10ත් මෙනෙහි කරුවා නම් හොඳට අර ටීවී එකකින් නැත්තම් මිනියක් කපන තැන ඉඳලා බලාගෙන ඉන්නවා වගේ තමන්ගේ හිතෙන් චිත්‍රයක් මවාගෙන කොටස් ගලව දානකොට තමන්ට පේනවා තමන් කියලා කෙනෙක් නෑ කියලා ආත්ම සංඥාව දුරු වෙනවා. ඒ ආත්ම සංඥාව දුරු වෙනවා අනත්තානුපස්සනාව ප්‍රගුණ වෙනවා කියලා මතක තියාගන්න. ඊළඟට පින්වතුනි විරාගානුපස්සනාව දියුණු වෙනවා. නිබ්බිදානුපස්සනාව නන්දිය හැම කෙනාගේම හිත තුළ මොන දේවල් එපා වුණත් විඳීමේ කැමැත්ත ඇතුළත තියෙනවා. මුලින් උපුටා දානවා. අල පිටින් ගලවලා දානවා කියනවා. කෙස් ගහක් අලින් ගලවනවා වගේ ඇතුළත නන්දිය ඉතුරු වෙන්නේ නැතුව ගැලවි අයින් වෙන්න පටන් ගන්නවා කියනවා. ඒ වගේම ඝන සංඥාව තියෙනවා එකක් හැටියට දකින්නකම ඒකත් ගැලවිලා ගිහින් කයානුපස්සනාව හොඳට ප්‍රගුණ වෙනවා කියලා දියුණු වෙනවා කියලා කියනවා. ඊළඟ නිමිත්ත සංඥාව පුජ්‍යලයක් ඉන්නවා කියලා හිතනකමක් තියෙනවා. නිමිත්තක්. ඒ අනිමිත්ත සංඥාව ප්‍රගුණ වෙනවා කියනවා. ඔහොම යනකොට. ඊළඟ ප්‍රනීත බවක් තියෙනවා කියලා හිතනවා මේ ශරීරය අන් අයගේ ශරීරය සත්‍යයගේ. අන්න ඒක දුරු වෙලා යනවා පින්වතුනි. අප්‍රනිහිත සංඥාව ඇති වෙනවා. ඊළඟට පින්වතුනි අබිනිවේෂ කියලා කියන්නේ පින්වතුනි මේ සත්‍යයක් ඉන්නවා දෙවියෙක් ඉන්නවා අදහන්න කෙනෙක් ඉන්නවා කියලා අදහන්න අබිනිවේෂ කියන්නේ අදහන්න කෙනෙක් ඉන්නවා කියලා හිතන එක දුරු වෙලා ශුන්්‍යතානුපස්සනාව එතන සත්වයක් නෑ
කෑලි ටිකක් පමණයි ශුන්්‍යත බව අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පින්වතුනි සත්ව ශරීරයක් සාරයි වටිනවා කියලා සාරාදාන අභිනිවේශය අපේ හිතේ තියෙනවා. මේක බොහොම සාරවත් එකක්. මේක හරි රසවත්. මේකෙන් අපට ගොඩාක් ಜಾති අමෘතය ලබා දෙනවා වගේ බොහෝ සැප ලබලා දෙනවා කියලා අපට සාරාදාන අභිනිවේශය සත්ව ශරීරයේ සාරවත් බවක් හරවත් බවක් වටිනා බවක් තියෙනවා. ඒක දුරු වෙනවා ගිහිල්ලා අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන එක දියුණු වෙනවා පින්වතුනි. ඔන්න ඔය විදිහට පින්වතුනි වටිනා දේවල් ගොඩක් අපේ හිතේ දියුණු වෙනවා ඔය එක් කමඨහනක් ඔය පටික්කුල මානසිකාරයෙන් මෙනෙහි කිරීම තුළ. ඉතින් ඒක මේ පින්වතුන්ට දියුණු කරගන්න හරි වටිනවා. ප්‍රශ්න තියෙනවද අහන්න? සංවිධාන කරපේ මෙතනටත් සියලු දෙනාටම අනුමෝදනා කරනවා. මට කියන්න තියෙනවා මම ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන කලින් භාවනා වැඩ පැයක් විතර කරනවා භාවනාව. ඉතින් අද තමයි ඉස්සරහම සම්බන්ධ වෙන්නේ. ඔබ වහන්සේගේ මේ කමඨාන හොඳට අවබෝධ වුණාද? මට අපේ හඳුරන්නේ අහන්න තියෙනවා මේ මම නිකන් හොඳට ඒක පිරිසිදු කරලා නාලා පිරිසිදු වෙනකොට මේ නළලේ මැද හරියෙන් ටිකක් ફોකස් වෙනවා තත්ත්ව ගතියක් එනවා මේ හත්පේන ඇස් දෙක පියාගන්න ඉන්නකොට එහෙම එනවා මේක ගැන පොඩි ඔබ වහන්සේගේ කියන පැහැදිලි කිරීමක් ඒ මේ හිත එක්තරා මට්ටමකට මේ සමාධිගත වෙනවා. ඒ සමාධිගත වෙනවා. ඒක සමාධියමත් නෙමේ පූර්ණ සමාධියක් නෙමේ. ඒක මේ එක්තරා සමාධියක්. ඒක උපචාර සමාධිය අර්පණා සමාධියට ඉස්සරලා තියෙන පරිකර්ම සමාධිය කියලා. ආන්ගේ පරිකර්ම සමාධිය කියන එක තමයි මේ මතුවලා තියෙන්නේ. ඒක ඉතින් හෙමින් කරේ දියුණු කරගන්න ඕන. ඒක ලොකුවට ගන්න ගියොත් එහෙම ඒක ගුරුවරයෙක් උපදෙසුත් ඕනේ. ඒක තදින් ගන්න ගියොත් උපාදාන වෙලා ඉන්නේ එහාට උපචාර අර්පණා කියන සමාධිය වලට යන්නේ නැහැ හිත. ඒක නිසා අරක අල්ලා ගන්න නැතුව ඒකත් එක්තරා නිමිත්තක් අනිත්‍යයි අනිත්‍ය ධර්මයක් කියලා අත්හැරලා ඉදිරියට යන්න ඕනේ. නැවත කියන්නකෝ මහත්තයා. ඔව් නැවත කියන්න ඔබතුමා. අපේ හොදනේ මම අර බුද්ධානුස්සති භාවනාවම තමයි විස්සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන එක කමඨානක් විදිහට කරගෙන යන එක තමයි කරේ දිගට. එහෙම වෙනකොට තමයි සත්‍යයන් දැක්කේ. ඔව්. මෙතන නළල මැද ફોකස් වෙනවා වගේ වෙනවා මේ විදුලියක් කොටනවා වගේ එකක් ඉරක් වෙනවා වගේ පේනවා එහෙම ගතියක්. ඒකට කැමැත්ත හදාගෙන උපාදාන කරගන්න ඕනේ මේ කමඨහනම මෙනෙහි කරන්න ඒ අරක උපාදාන වුණොත් වරදිනවා. ඊළඟට මේ ඔය දැන් ඔය පිළිකුල් භාවනාව දුන්නානේ. අරක තදින්ම එනවා නම් පිළිකුල් භාවනාවට දැන් ඔය දුන්නු පිළිකුල් භාවනාවට යොමු වෙන්න.
හොඳයි. ඊළඟට තව ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන් මේ වෙලාවේ. ප්‍රශ්න නැති බව තමයි පේන්නේ අපේ අමුරනේ. අපි එහෙනම් අවසන් කරමු. අවසන් කරමුද? සුරේකා මැතිනිය මොකද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න නැතිනම් අපිට අවසන් කරන්න පුළුවන් ස්වාමීන් පුළුවන්. හොඳයි අද දවසේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාරයාට හසු කරගන්න බැරි ප්‍රබල කමඨහනක් ගැන මේ ලෝතර බුදුහාමුදුරුවෝ කායගත සති භාවනාවෙන් උගන්වන්නේ. ඒක ඇතුලේ කමඨහන් හැටියට කොටස් හැටියට ගියාපුවාම ඔක්කොම 14ක් එතන තියෙනවා. කොයි එක ප්‍රගුණ කළත් මාරයාට ඔබගේ හිත හසු කරගන්න බෑ. මාරයා අපේ හිත පාවිච්චි කරනවා එක්ක ද්වේෂයෙන් එක්ක පළමුව ලෝභයෙන් දෙවෙනුව ද්වේෂයෙන් පරිහරණය කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් ඒ අන්ත දෙකට වැටුනොත් යම් කිසි භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකෙක් හෝ උපාසිකාවක් ඔහුට මේ සංසාර ගමනෙන් ගැලවෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන සසර තුලම ඔබට ඇවිදින්න සිද්ධ වෙනවා කියන එක කියනවා. කොහොමද මේ ලෝභය අල්ලගන්නේ කියලා බුදුහාමුදුරුවෝ ගේ එක සංසිද්ධියක් කතාවක් තියෙනවා කශ්‍යප බුදුහාමුදුරන්ගේ යුගයේ එකක්. මගේ මතක හැටියට භික්ෂුන් වහන්සේලා පිරිසක් පින්නපාතේ වඩිනවා එක ගම්මානයකට. ඒ ගමේ මිනිස්සු බයිනවා දොස් කියනවා. බයිනවා. ඒ දොස් කියනකොට බයිනකොට භික්ෂුන් වහන්සේලාට පින්නපාතේ ලැබෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේට ගිහිල්ලා මේ පිළිබඳව කශ්‍යප බුදුහාමුදුරන්ට දැනුවත් කිරීමක් කරනකොට කියනවා මහණෙනි ඔය මාරයෝ හැම දිනාටම වැහිලා මාර දිව්‍ය පුත්‍රයෝ. හැබැයි එහෙම වැහිලා හිටියට ඒ අය ධර්මයේ නැති නිසායි වැහිලා තියෙන්නේ. ඒ අයට ඒ කරන අකුසලය මාරයා කෙරුවා කියලා නෑ. ඒ අයටත් ඒ විදිහටම අකුසලය අත් වෙනවා කියන එක මහණෙනි මතක තියාගන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මාරයාට වගේම ඒ අයටත් අත් වෙනවා කියලා කියනවා. ඒ ගමන බුදුහාමුදුරුවෝ ඊළඟට කමඨහනක් කියනවා මෛත්‍රී භාවනාව කරන්න ඔහුන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න. මෙලෙස මෛත්‍රී වඩාන යනකොට පින්වතුනි අර දායක පින්වතුන් ඊළඟට පෙරලි වඳිමින් දන් දෙන්න පටන් ගත්තා. බුදුහාමුදුරන්ට ඒ ගමන ඇවිල්ලා කියනවා මහණෙනි තථාගතයන් වහන්සේ දැන් මේ අය අපට පෙරලි වැඳ දානි දෙන්නේ. ගරු කරන්නේ, සලකන්නේ, සිව්පසයෙන් අපට සංග්‍රහ කරනවා දැන්. ඒ ගමන බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි ඒත් මාරයා වෙන කවුරුවත් නෙවෙයි ඒත් ඒ ඉන්නේ මාරයා ඒ අය අතරේ. එතකොට ඔබ ඒකට අහු වෙන්න එපා ලෝභෙන් යුතුව. ඒ නිසා මේ ප්‍රතිපදාවේ යනකොට භික්ෂුව භික්ෂුණිය උපාසක උපාසිකාව සැබෑ විදිහට බෞද්ධ ප්‍රතිපදාව ප්‍රගුණ කරනවා නම් මෙන්න මේවාට අහු වෙන්නේ නැතුව යන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් කොහොමද අපි අහු වෙන්නේ? සිව්පසය ලැබෙනකොට අපි ඒකට ලෝභ වෙනවා. මච්චරිය වෙනවා. කීර්තිය ප්‍රසිද්ධිය හොයනවා. ওই විදිහේ පින්වතුනි ලෝභ උපදවන જાතිම හොයනවා. වඩා සිව්පසය හොයනවා. කීර්තිය ප්‍රසිද්ධිය ධනය බලය ඒ වගේම තනතුරු තානාන්තර මෙව්වා හොයමින් මාරයාගේ ගමන් මාර්ගයේ ගමන් කරනවා කියන එක මතක තියාගන්න. ලාභ සත්කාර කියන්නේ හැමතිස්සෙම කටුකයි කියලා බුදුහාමුදුරුවෝ කියන සතුරු මිතුරු වෙසින් එන සතුරෙක් තමන්ගේ නිවන් මාර්ගයේ වහන. ඉතින් මේවා තේරුම් අරගෙන මේ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී සිව්වන පිරිස බොහොම ඥානවන්තව කටයුතු කරන්න ඕන. සියලු දෙනාටම මේ කායගත සතිය වඩවන්න ශක්තිය ලැබේවා. ඒ තුළින්
කායගත සති භාවනා කමඨහන් ප්‍රගුණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ තුලින් මේ පින්වතුන්ගේ සංසාර ගමන වඩ වඩා ඉක්මනින් ප්‍රගුණ වේවා. ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ අංග 8 ප්‍රගුණ කරන්න ශක්තිය ධෛර්යය හැම දිනාටම දවසින් දවස ලැබේවා. ඒ වගේම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආයු වරණ සැප බල ප්‍රඥා වැඩි දියුණු වේවා. සෑම දිනාටම ඔබ හැම දිනාගේම දුවා දරුවන්ට, බිරිඳට, ස්වාමියාට, ඒ වගේම රටවාසී සියලු දෙනාටම මේ පින් බල මේ දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙත්වා. දෙවියෝ පතන බෝධියකින් නිවන් සම්පත් සාදා ගනිත්වා. ඒ වගේම මේ පින්වතුන් නමින් පරම්පරානුගත මියගිය ඥාතීන් අප්‍රමාණව ඉන්න පුළුවන්. ඒ සෑම සියලු දෙනාම මේ පින් අනුමෝදන් වේවා, සැපවත් වේවා. පතන බෝධියකින් නිවන් සම්පත් සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුරේකා මැතිණියගේ ආදරණීය නැගණියගේ උපන්දිනයේ අදට යෙදিলা තියෙනවා. ඇයට නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඇයගේ ඉදිරි ආධ්‍යාත්මික ගමන වඩ වඩා සාර්ථක වේවා. ඇය කරන කියන සියල්ල ਸਰවපකාරයෙන් සාර්ථක වේවා. ඇය සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් දේශනවලට සවන් දුන්නු සියලු දෙනාටමත් ධර්මකාමී, ඒ වගේම අපගේ ආචාර්යවරයන් වහන්සේලා, ඒ වගේම දෙමව්පියෝන්ට මේ පින් බලෙන් නිදුක් බව, නිරෝගී සම්පන්නිය, දීර්ඝායුෂ ලැබේවා. ගෞරවනීය අපේ බඹරගල සෝමරතන නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ජිනේන්ද්‍රාරාමේ වැඩ ඉන්නා වූ මහා සංඝරුවනටද මේ පින් බලෙන් නිදුක් බව, නිරෝගී සම්පන්නිය ලැබේවා. අවසානයේ සියලු දෙනාටම උතුම් වූ නිවන් පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා.